හොඳයි දුවේ පුතේ. අපි එමනම් මේ වගුසටහනට අනුව මෙන්න මේ නිගමන මූලික නිගමන හතරට එළවෙන්න පුළුවන්. යාගන්න එමනම් ඉහත තොරතුරු මත පහත නිගමනයන්ට එළඹිය හැක. පහත නිගමනයන්ට එළඹිය හැක. ඉහත තොරතුරු මත පහත නිගමනයන්ට එළඹිය හැක. අපිට පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන විට චීනයට වඩා ලාංකික ශ්‍රමිකයෙක් දිනකදී රෙදි ඒකක 30ක් නිපදවනවා. චීන ශ්‍රමිකයෙක් නිෂ්පාදනය කරන්නේ 15යි. එහෙමනම් චීනයට වඩා ලාංකික ශ්‍රමිකයාගේ රෙදි නිෂ්පාදනයේ ඵලදාව වැඩි. ඒ අනුව ශ්‍රී ලංකාවට රෙදි නිෂ්පාදනය පිළිබඳව නිරපේක්ෂ වාසියක් තියෙනවා. ඊළඟට අපි බලමු සහල් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් දිනකදී සහල් ලේඛක 10ක් නිපදවනවා. හැබැයි චීන ශ්‍රමිකයෙක් සහල් ලේඛක 20ක් නිපදවනවා. එමනම් ලාංකික ශ්‍රමිකයාට වඩා සහල් නිෂ්පාදනයේ පැත්තේ චීන ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව වැඩි. ඒ අනුව දෙවැනි නිගමනය චීනයට සහල් නිෂ්පාදනයේ පිළිබඳ නිරපේක්ෂ වාසියක් තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව චීනයට රෙදි අපනයනය කිරීමක්, චීනයෙන් සහල් ආනයනය කිරීමක්, චීනය ශ්‍රී ලංකාවෙන් රෙදි ආනයනය කිරීමක්, ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමක් තුළින් අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙලා නිරපේක්ෂ වාසි හිමි කරගන්න පුළුවන් කියන තත්ත්වය. right. මූලික නිගමන හතරක් අපිට මේ අනුව ලැබෙන්න පුළුවන්. තියාගන්න එමනම් ඉහත තොරතුරු මත පහත නිගමනයන්ට එළඹිය හැක. පහත නිගමනයන්ට එළඹිය හැක. තියාගන්න එක ශ්‍රී ලාංකීය ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි. ශ්‍රී ලාංකීය ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි රෙදි ඒකක ප්‍රමාණය චීනයට වඩා වැඩිය. ලාංකික ශ්‍රමිකයෙකුට නිපදවිය හැකි රෙදි ඒකක ප්‍රමාණය චීනයට වඩා වැඩිය. උදාහරණ චීන ශ්‍රම ඒකකයක් රෙදි ඒකක 15ක් නිපදවන අතර චීන ශ්‍රම ඒකකයක් රෙදි ඒකක 15ක් නිපදවන අතර ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙකු රෙදි ඒකක 30ක් නිපදවයි. ලාංකික ශ්‍රමිකයෙකු රෙදි ඒකක 30ක් නිපදවයි. ඒ අනුව හැකියාවන්ව ගත්තාම ඒ අනුව රෙදි නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිය ශ්‍රී ලංකාවට හිමි වේ. ඔන්න ලංකාවේ නිරපේක්ෂ වාසියක් හඳුනාගත්තා. නිෂ්පාදන හැකියාව මත. අපි බලමු සහල් නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය අංක 2. චීන ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි සහල් ඒකක ප්‍රමාණය. චීන ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි සහල් ඒකක ප්‍රමාණය ශ්‍රී ලාංකීය ශ්‍රම ඒකකයකට වඩා වැඩිය. චීන 20යි ලංකාවේ 10යි.
චීන ශ්‍රම ඒකකයක නිපද විය හැකි සාල් ප්‍රමාණය ශ්‍රී ලාංකික ශ්‍රම ඒකකයකට වඩා වැඩිය. උදාහරණ චීන ශ්‍රමිකයෙකු දිනකට සාල් ඒකක 20ක් නිපදවන නමුත් උදාහරණ ශ්‍රමිකයෙකු දිනකට සාල් ඒකක 20ක් නිපදවන නමුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු දිනකට නිපදවන්නේ සාල් ඒකක 10කි. ලාංකීය ශ්‍රමිකයෙකු දිනකට නිපදවන්නේ සාල් ඒකක 10කි. ඒ අනුව සාල් නිෂ්පාදනය සම්බන්ධ නිරපේක්ෂ වාසිය හිමිවන්නේ සාල් නිෂ්පාදනය සම්බන්ධ නිරපේක්ෂ වාසිය හිමිවන්නේ චීනයට. ඔන්න භාණ්ඩ දෙකේ රටවල් දෙකේ නිරපේක්ෂ වාසිය හඳුනාගත්තා. ඒ අනුව අංක 3 තුන්වෙනි නිගමනය. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් රෙදිද චීනය විසින් සාල්ද විශේෂ ප්‍රාභූම්‍ය කළ යුතුය. දෙකම නිපදවන්නේ නැතුව ශ්‍රී ලංකාව විසින් රෙදිද චීනය විසින් සාල්ද විශේෂීකරණය කළ යුතුය. එහෙනම් අවසාන වශයෙන් මොකද දුවා පුතා කියන්න පුළුවන් අපිට? ලංකාව විශේෂීකරණය යටතේ නිෂ්පාදනය කරන රෙදිවල අතිරික්තය චීනයට අපනයනය කරනවා. චීනය විශේෂීකරණය කරන යටතේ නිෂ්පාදනය කරන සාල් අපිරික්තය ලංකාවට චීනය අපනයනය කරනවා. වෙනත් විදියකට කිව්වොත් ලංකාව චීනයට රෙදි අපනයනය කරලා චීනෙන් සාල් ආනයනය කරනවා. චීනය ශ්‍රී ලංකාවට සාල් අපනයනය කරලා ලංකාවෙන් රෙදි ආනයනය කරනවා. ඒ තුලින් වෙළඳාමට සම්බන්ධ වීම තුලින් රටවල් දෙකටම නිරපේක්ෂ වාසියක් හිමි කර ගැනීමේ ශක්්‍යතාවය හැකියාව පවතිනවා. අංක 3 යනුව ශ්‍රී ලංකාව විසින් චීනයට රෙදිද චීනය විසින් සාල්ද විශේෂීකරණය කළ යුතුය. එක් භාණ්ඩයක් පමණක් නිපදවාගෙන තෝරාගෙන නිපදවීම. අංක 4 ශ්‍රී ලංකාව චීනයට රෙදි අපනයනය කොට චීනයෙන් සාල් අපනයනය කිරීමද චීනය ශ්‍රී ලංකාවට සාල් අපනයනය කොට ශ්‍රී ලංකාවෙන් රෙදි ආනයනය කිරීමද තුලින් චීනය ශ්‍රී ලංකාවට සාල් අපනයනය කොට ශ්‍රී ලංකාවෙන් සාල් අපනයනය කිරීම තුලින් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ විය යුතුය. ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රවේශ විය යුතුය. එහෙම කළොත් පැහැදිලි වෙනවා ස්වයං පෝෂිත මට්ටමින් භාණ්ඩ දෙකම රටවල් දෙක නිපදවනවට වඩා නිරපේක්ෂ වාසි තියෙන භාණ්ඩය තෝරාගෙන නිපදවාගෙන රටවල් අතර හුවමාරු කර ගැනීම
ඊට සම්බන්ධ වන දෙරටටම වාසිදායකයි කියන එක තමයි නිරපේක්ෂ වාසී මූලධර්මීන් කියන්නේ. අනුච්ඡේදකින් අවසාන වශයෙන් මෙසේ කිරීම තුලින් භාණ්ඩ දෙවර්ගයම ස්වයංපෝෂිත තත්වයක් යටතේ දෙරටම නිෂ්පාදනය කරනවාට වඩා නිරපේක්ෂව වාසිදායක නිෂ්පාදනය පමණක් නිපදවා හුවමාරු කර ගැනීම රටවල් අතර හුවමාරු කර ගැනීම ඊට සම්බන්ධ වන දෙරටටම වාසිදායක වේ. ඔන්න රටවල් අන්තර්ජාතික වෙළඳාම් තුලින් ලබන නිරපේක්ෂ වාසිය අපි නිෂ්පාදන හැකියාව අනුව පැහැදිලි කළා. ඊළඟට මේ නිරපේක්ෂ වාසිය පැහැදිලි කරන්න පුළුවන් කියලා අපි කිව්වා නිෂ්පාදනය කිරීමට රටවල් වලට වැය වන නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන දෙවෙනි ප්‍රවේශය නිරපේක්ෂ වාසි න්‍යාය නිෂ්පාදන පිරිවැය මත යාගන්නේ මන අනුමාතුකාව නිෂ්පාදන පිරිවැය මත නිරපේක්ෂ වාසිය හඳුනා ගැනීම ඒ කිව්වේ කිසියම් භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වන සම්පත් ප්‍රමාණය කොච්චරද? යෙදවුම් ප්‍රමාණය. එහෙම නැත්නම් ඒකකයක් නිපද වීමට යන වියදම කොච්චරද කියන එක පදනම් කරගෙන මෙතෙන්දී නිරපේක්ෂ වාසිය තීරණය වෙන්නේ පුතේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කරලා අඩු පිරිවැයක් වැය කරලා නිෂ්පාදනය කළ හැකි භාණ්ඩය විශේෂීකරණය කිරීම තුළින් තමයි අදාළ රටට නිරපේක්ෂ වාසිය ලැබෙන්නේ. පැහැදිලි කරගමු. යාගන්න. මේදී නිමෙවුම් ඒකකයක් බිහි කිරීමට නිෂ්පාදන ඒකකයක් බිහි කිරීමට වැය වන සම්පත් ප්‍රමාණය හෙවත් නිෂ්පාදන පිරිවැය සැසඳීම තුලින් ඒ රටට නිරපේක්ෂ වාසී නිෂ්පාදනය හඳුනා ගැනීමක් සිදු වේ. ඒ රටට වාසිදායක නිෂ්පාදනය තීරණය කෙරේ පිරිවැය පදනම් කරගෙන අපිට මේකත් පුළුවන් සංඛ්‍යාත්මක නිදර්ශනයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කලින් වගේම ඒකකයක් නිෂ්පාදනය කිරීමට රටවල් දෙකටම වැය වන යෙදවුම් ප්‍රමාණය පිරිවැය කොච්චරද කියන එක මත පිරිවැය අවම වාර්තය තමයි විශේෂීකරණය යටතේ නිෂ්පාදනය කරන්න ඕනේ වාසිදායක වෙන්නේ. right. යා ගණ්ඩාන මාතෘකාව නිෂ්පාදන පිරිවැය මත නිරපේක්ෂ වාසී මූලධර්මය සංඛ්‍යාත්මක නිදසුනක් ආශ්‍රයෙන් පැහැදිලි කිරීම නිෂ්පාදන පිරිවැය මත නිරපේක්ෂ වාසී මූලධර්මය සංඛ්‍යාත්මක නිදසුනක් ආශ්‍රයෙන් පැහැදිලි කිරීම
කලින් රටවල් දෙකම ගමු කලින් ගත්තේ එක ශ්‍රමිකයෙක් බිහි කරන නිවැරදි ප්‍රමාණය. මෙතන සලකන්නේ එක නිමවුමක් බිහි කිරීමට වැය වන ශ්‍රමිකයෝ ප්‍රමාණය කොච්චරද කියන එක. දෙකද පැත්තට යන්නේ. right. රට භාණ්ඩය කලින් වගේමයි රෙදි ඒකක සාල් ඒකක රටවල් දෙක චීනය ශ්‍රී ලංකාව මෙතන සාල් ඒකක මෙතන රෙදි ඒකක දෙක භාණ්ඩ වර්ගය දැන් මේ කියන්නේ ශ්‍රී ලංකාවට රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රම යොදවුම් 5ක් අවශ්‍යයි. හැබැයි චීනයට රෙදි ඒකකයක් නිෂ්පාදනය කරන්න ශ්‍රම යොදවුම් 8ක් අවශ්‍යයි. ශ්‍රමිකයෝ 5 දෙනෙකුට පඩි ගෙවන්න ඕනේ. එක රෙදි මීටරයක් නිපදවන්න චීනයේ. ශ්‍රී ලංකාවට ශ්‍රම ඒකක 8ක් අවශ්‍යයි. චීනයේ ශ්‍රමිකයෝ 5 දෙනෙක් කරන දේ ලංකාවේ කරනවා නම් 8 දෙනෙක් අවශ්‍ය වෙනවා. සහල් ඒකක චීනයේ ශ්‍රමිකයෝ 8 දෙනෙක් එකතු වුණොත් එක සහල් කිලෝවක් හදන්න පුළුවන් කියලා අපි හිතමු. හැබැයි ලංකාවේ ඒ සහල් කිලෝව හදන්න බැහැ වෙන්නේ ශ්‍රමිකයෝ 4 දෙනා. පැහැදිලි වෙනවා. ලංකාවට චීනයට වඩා අඩු වියදමකින් අපිට පැහැදිලි වෙනවා මෙතෙන්දී දැන් මේ කියන්නේ චීනය සාල් ඒකකයක් උපදවන්න ශ්‍රමිකයෝ 8 දෙනෙක් ඕනේ ලංකාව ශ්‍රමිකයෝ 4 දෙනෙක් වෙන් කරනවා ඊළඟට රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීමට චීනය ශ්‍රමිකයෝ 5 දෙනෙක් පාවිච්චි කරනවා ශ්‍රී ලංකාව රෙදි ඒකකයක් නිෂ්පාදනය කරන්නේ ශ්‍රමිකයෝ 8 දෙනෙකුගේ. එහෙමනම් ලියා ගන්න අලුත් ඡේදකී. ඊට තොරතුරු මත පහත නිගමනයන් දෙලමිය හැක. ඊට තොරතුරු මත පහත නිගමනයන් දෙලමිය හැක. ලංකාවේ 8 දෙනෙක් කරන්නේ චීනේ 5 දෙනෙක් කරනවා නම් අඩු පිරිවැයකින් චීනට පුළුවන් රෙදි නිපදවන්න නේ රෙදි මීටරයක් නිපදවන්න ලංකාවේ ශ්‍රමිකයෝ 8 දෙනෙක් වැය කරනකොට චීනේ ශ්‍රමිකයෝ 5 දෙනෙකුගේ ඒ දේ කරනවා මම ගත්තේ මේක ඔබට පැහැදිලි වෙන්න ඉස්සෙල්ලා චීනේ පැත්තෙන් අපි ගත්තා රෙදි නිෂ්පාදනය මෙතන පැත්තෙන් ගත්තොත් මෙහෙම මේ පැත්තෙන් ගත්තොත් මෙහෙම ශ්‍රී ලංකාව ශ්‍රමිකයෝ 8 දෙනෙක් කරන දේ චීනේ 5 දෙනෙක් වෙන් කරනවා හැමනම් රෙදි නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිය තියෙන්නේ අඩු වියදමකින් චීනට නිරපේක්ෂ වාසිය හිමි වෙනවා ලියා ගන්න. ඊට තොරතුරු ආශ්‍රයෙන් පාත නිගමනයන්ට ලැබිය හැකිය. 1. රෙදි ඒකකයක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම යොදවුම් සංඛ්‍යාව රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශ්‍රම යොදවුම් සංඛ්‍යාව කොස්ම බැය වෙන්න පුළුවන් ශ්‍රම ඒකක වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවට වඩා චීනයට අඩුය ශ්‍රී ලංකාවට වඩා චීනයට අඩුය රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රී ලංකාවට වඩා අවශ්‍ය වෙන්නේ චීනයට අඩු ශ්‍රම ප්‍රමාණය. ඒ අනුව එනම් උදාහරණයක් කියමු. එනම් රෙදි ඒකකයක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම ඒකක සංඛ්‍යාව ශ්‍රී ලංකාවට 8ක් වන අතර
චීනයට අවශ්‍ය වන්නේ ශ්‍රම ඒකක 5කි. චීනයට අවශ්‍ය වන්නේ ශ්‍රම ඒකක 5කි. චීනයට අවශ්‍ය වන්නේ ශ්‍රම ඒකක 5කි. ඒ අනුව රෙදි නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිය නිවන්නේ අඩු පිළිවෙල. රෙදි නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිය නිවන්නේ චීනයට. අංක 2 දෙවන නිගමනය සාල් ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය වෙන්න පුළුවන්, ශ්‍රම ඒකක වෙන්න පුළුවන් පරිපිළිවෙල. සාල් ඒකකයක් නිපදවීමට චීනයට ශ්‍රම ඒකක 8ක් වැය වන අතර ශ්‍රී ලංකාවට වැය වන්නේ ශ්‍රම ඒකක 4කි. එතෙන්දී චීනයට වඩා අඩු ගෙවන ප්‍රමාණයකින් ලංකාව හාල් නිපදවනවා. ඒ අනුව මෙතෙන් කරුණ ගත්තොත් නේද? අඩු පිළිවෙල සැලකුවොත් ඒ අනුව චීනය රෙදි නිෂ්පාදනය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව සාල් නිෂ්පාදනය සම්බන්ධයෙන්ද විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුය. දැන් ඉස්සෙල්ලා උදාහරණ අනිත් පැත්තක් අපි ගත්තේ හරි. ඉස්සෙල්ලා චීනයට සහල් ලංකාවට රෙදි. මෙතන පිරිවැය අනුව අපි සැලකුවොත් එහෙම අපි මේක වෙන උදාහරණයක් ගන්නකොට මෙතෙන්දී ඔබට පැහැදිලි වෙන්න අවස්ථා දෙක මාරු කරලා තියෙන එක පැහැදිලි වෙනවා. විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුය. අවසාන නිගමනය 4 ශ්‍රී ලංකාව විසින් චීනයෙන් රෙදි ආනයනය කොට චීනයට සහල් අපනයනය කිරීම තුළින්ද රෙදි ආනයනය කරලා චීනයට සහල් අපනයනය කිරීම තුළින්ද මාරගෙන පිටිපත් වල කරන ක්ලාස් එකකට පුතා දැන් තාම මම ඩැම් එකක් සල්ලි වලට ගත්තා මම ගෙදර ඉඳලා කරා. ඒක තමයි මොකද මම 85000 කට ගියා පුතා ඩැම් එකක් ගත්තාම සීනි රූප නැත්තම් බැලුවා. හරි මම දැන් වීඩියෝ රෙකෝඩින් එකකින් කියන්න පුතා. හරි thank you. හරි. යාගන්න එමනම් ශ්‍රී ලංකාව විසින් චීනයට රෙදි අපනයනය කොට ශ්‍රී ලංකාව විසින් චීනයට අපි අවසාන වශයෙන් කිව්වේ ශ්‍රී ලංකාව විසින් චීනයට
රෙදි අපනයනය කොට සුචුට බලා ගන්න පුතා ප්‍රතිශීලී කෝල් එකක් ඇවිල්ලා ඉස්තකට ලොකුනා දැන් මෙතන අවසාන නිගමනය තමයි දැන් ශ්‍රී ලංකාවට රෙදි නිෂ්පාදනය කරන්න වැඩි වියදමක් වෙනවා චීනයට යන්නේ අනුශ්‍රම ප්‍රමාණය ඒ අනුව ශ්‍රී ලංකාව චීනයට සහල් අපනයනය කොට චීනයේ රෙදි ආනයනය කිරීම තුළින්ද චීනය ශ්‍රී ලංකාවට රෙදි අපනයනය කොට ශ්‍රී ලංකාවෙන් සහල් අපනයනය කිරීම තුළින් වෙළඳාමට සම්බන්ධ වීම තුළින් දෙරටටම වාසිදායකයි ශ්‍රී ලංකාව චීනයට එතන අනුව පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාව චීනයට රෙදි අපනයනය කරලා චීනයේ සහල් ආනයනය කිරීම දෙරටටම වාසිදායකයි right and පැහැදිලි එමනම් නිරපේක්ෂ වාසි මූලධර්මය අනුව පිරිවැය අනුව අඩු පිරිවැය රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීමට චීනයට ශ්‍රම ඒකක 5යි ශ්‍රී ලංකාවට ශ්‍රම ඒකක 8යි එමනම් අඩු පිරිවැයකින් චීනයට රෙදි නිෂ්පාදනය කරන්න පුළුවන් සහල් නිෂ්පාදනය ගත්තොත් අඩු පිරිවැයකින් ශ්‍රී ලංකාවට සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් චීනය විශේෂීකරණය යටතේ රෙදි නිෂ්පාදනය කරනවා ශ්‍රී ලංකාව විශේෂීකරණය යටතේ සහල් නිෂ්පාදනය කරනවා චීනයේ වෙන අතිරික්ත රෙදි නිෂ්පාදනය ශ්‍රී ලංකාවට අපනයනය කරනවා ශ්‍රී ලංකාවේ මෙවන අතිරික්ත සහල් නිෂ්පාදනය චීනයට අපනයනය කරනවා ඒ අනුව රටවල් අතර අතිරික්ත නිෂ්පාදනයන් දුවමාරු කර ගැනීම තුලින් වෙළඳාමට සහභාගී වීම තුලින් ලබන වාසිය තමයි නිෂ්පාදන පිරිවැය අනුව අපි නිරපේක්ෂ වාසි මූලධර්මයේ යටතේ පැහැදිලි කරන්නේ. හොඳයි මෙවැනි. ඔයාලට කතා කළේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ඩී ඇඩම් ස්මිත් විසින් ඉදිරිපත් කරන ලද නිරපේක්ෂ වාසි මූලධර්මය. ඊළඟට මේ නිරපේක්ෂ වාසි මූලධර්මයේ යම් යම් දුර්වලතාවයන් අඩුපාඩු ඌනතාවයන් පැවතීම හේතු කොටගෙන තමයි ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ විකල්ප න්‍යායක් හැටියට සාපේක්ෂ වාසි න්‍යාය ඉදිරිපත් කළේ. සාපේක්ෂ වාසි න්‍යාය ඉදිරිපත් කළේ ඩේවිඩ් රිකාඩෝ කියන ආර්ථික විද්‍යාඥයා. සාපේක්ෂ වාසි මූලධර්මයේ ඉදිරිපත් කරන්න හේතු වුණේ නිරපේක්ෂ වාසි න්‍යායේ මූලික දුර්වලතාවයක් ගැටලුවක් හේතු කොටගෙන මෙතන ගැටලුව තමයි අපිට මේක සංඛ්‍යාත්මක වගසටහනකින් පැහැදිලි කරන්න පුළුවන්. අපි ගමු මෙතන රට භාණ්ඩය ශ්‍රී ලංකාව චීනය ශ්‍රී ලංකාවයි චයිනා අපි ඉස්සෙල්ලා වගේම භාණ්ඩ දෙක ගමු සහල් රෙදි දැන් මෙතෙන්දී ශ්‍රී ලංකාවට සහල් ඒකකයක් නිෂ්පාදනය කිරීමට අපි හිතමු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදන හැකියාව එක ශ්‍රමිකයෙක් ලංකාවේ සහල් ඒකක 10ක් නිපදවනවා ඒ වගේම රෙදි ඒකක 8ක් නිෂ්පාදනය කරනවා රෙදි ඒකක 8ක් නිෂ්පාදනය කරනවා ඊළඟට ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙක් රෙදි ඒකක 3ක් නිෂ්පාදනය කරනවා සහල් ඒකක 1ක් නිෂ්පාදනය කරනවා මම මේ වග අනිත් ගන්නම් පුතේ අපිට පැහැදිලි කිරීමේ පාසුවට මෙතන අවබෝධ කරගැනීමේ පාසුවට මෙතන ගන්නම් භාණ්ඩ දෙවර්ගය රෙදි සහල් මෙතන ගන්නම් රටවල් දෙක චීනය ශ්‍රී ලංකාව එතකොට අවබෝධ කරගන්න පහසුයි අපිට. දැන් ඔබට පැහැදිලි වෙනවා මේ කියන්නේ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙක් දිනකට බිහි කරන රෙදි ඒකක ප්‍රමාණය. චීන ශ්‍රමිකයෙක් දිනකට බිහි කරන රෙදි ඒකක ප්‍රමාණය රෙදි ඒකක 10යි. චීන ශ්‍රමිකයෙක් දවසකට බිහි කරනවා සහල් ඒකක 8ක්. ලාංකීය ශ්‍රමිකයෙක් දිනකට
රෙදි ඒකක 3ක් නිපදවනවා. සාල් ඒකක නම් 1යි නිපදවන්නේ. දැන් මොකද කියන්න පුළුවන්? නිෂ්පාදන හැකියාව අනුව රෙදිවල ලංකාව සමග බලන විට චීන ශ්‍රමිකයන්ගේ හැකියාව වැඩි. සහ නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තත් චීන ශ්‍රමිකයන්ගේ හැකියාව වැඩි. එහෙමනම් භාණ්ඩ දෙකේම නිෂ්පාදනය පිළිබඳව නිෂ්පාදන හැකියාව රටවල් දෙකට බෙදලා ගිහිල්ලා නැහැ. එකම රටකට හිමි වෙලා තියෙන්නේ. මෙතෙන්ට අනුවලා චීනයට තමයි භාණ්ඩ දෙකේම වාසිය හිමි වෙන්නේ. මොකද චීනයේ ශ්‍රමිකයෙකුගේ පළදාව භාණ්ඩ දෙකේම ලාංකීය ශ්‍රමිකයෙකුට වඩා වැඩි. පැහැදිලි වෙනවා. ලංකාවේ ශ්‍රමිකයෙක් රෙදි ඒකක 3ක් නිෂ්පාදනය කරනකොට චීන ශ්‍රමිකයෙක් 10ක් නිපදවනවා. ලාංකීය ශ්‍රමිකයෙක් රෙදි ඒකක 1ක් නිපදවනවා. කියන්නේ චීන ශ්‍රමිකයෙක් 8ක් නිපදවනවා. දැන් එහෙමනම් ලංකාවට මේ දෙකෙන් එකක්වත් නිපදවීම පිළිබඳව නිරපේක්ෂ වාසියක් හිමි වෙන්නේ නැහැ. දෙකේම වාසිය හිමි වෙන්නේ චීනයට. එවැනි තත්ත්වයක් යටතේ චීනය එක භාණ්ඩයක් තෝරගෙන නිපදවලා ලංකාවට අපනයනය කිරීම තුලින් වාසියක් ලබන්න හැකියාවක් නැහැ. එimhe හැකියාවක් ලැබෙන්නේ භාණ්ඩ දෙකේ නිරපේක්ෂ වාසිය රටවල් දෙක අතර බෙදලා ගියොත් පමණයි. හැබැයි මෙවැනි තත්ත්වයක් යටතේ භාණ්ඩ දෙවර්ගයේම නිරපේක්ෂ වාසිය එකම රටකට හිමි වුණොත් එතෙන්දී එම රට Tamanට අනිත් රටෙන් ගන්නවට වඩා භාණ්ඩ දෙකම Tamanගේ රටේ නිෂ්පාදනය කර ගැනීම වාසිදායකයි. මොකද චීනේ ලංකාවෙන් රෙදි ගන්න ගියා චීනේ නිපදවනවට වඩා වැඩි වියදමක් ගන්න වෙනවා. ලංකාවෙන් සහල් ගන්න ගියා චීනේ නිපදවනවට වඩා වැඩි වියදමක් ගන්න වෙනවා. පැහැදිලි වෙනවා. ලංකාවට වඩා භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදන හැකියාව චීනේ වැඩි. පිරිවැය පැත්තෙන් ගත්තොත් පිරිවැය චීනේ අඩුයි. එහෙමනම් මෙවැනි තත්ත්වයක් පවතින විට ජාත්‍යන්තර වෙළඳාමට ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි ඩේවිඩ් රිකාඩෝ කිව්වේ. මේ නිරපේක්ෂ වාසි න්‍යායයේ ප්‍රධාන දුර්වලතාවය මෙම දුර්වලතාවය පෙන්වා දෙමින් තමයි ඊට විකල්පයක් ලෙස ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ඩේවිඩ් රිකාඩෝ විසින් සාපේක්ෂ වාසි න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ. right. අපි ඉස්සෙල්ලාම නිරපේක්ෂ වාසි න්‍යායයේ දුර්වලතාවය පැහැදිලි කරලා අනුමානිකාව. නිරපේක්ෂ වාසි මූල ධර්මයේ මූලික දුර්වලතාවය. නිරපේක්ෂ වාසි මූල ධර්මයේ ප්‍රධාන දුර්වලතාවය. ඌනතාවය. එයක් ප්‍රයාගන්න. නිරපේක්ෂ වාසි න්‍යායට අනුව රටවල් දෙක අතර වාසිදායක වෙළඳාමක් බිහිවීමට නම් එම රටවල් දෙකටම නිරපේක්ෂ වාසියක් හිමිවන භාණ්ඩ පැවතිය යුතුය. රටවල් දෙකටම නිරපේක්ෂ වාසියක් හිමිවන භාණ්ඩ පැවතිය යුතුය. එක රටකට වඩා අනිත් රටේ යදවුම් වල පළදාව හෝ වැඩිවීම හෝ පිරිවැය අඩුවීමක් භාණ්ඩ දෙවර්ගය රටවල් දෙකට බෙදලා යන්න ඕනේ. එහෙත් භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය එක් රටකට පමණක් සීමා වන විට, එක් රටකට පමණක් පවතින විට
භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය එකම රටකට පවතින විට දෙරට අතර වාසිදායක වෙළඳාමක් වී නොවේ. චීනේ ලංකාවෙන් රෙදි ගන්න එකක් චීනෙට පාඩුයි, සහල් ගන්න එකක් පාඩුයි. මොකද ලංකාවට වඩා පළදාව වැඩි, පිළිවෙල අඩුයි භාණ්ඩ දෙවර්ගයේ වෙළඳාමක් වී නොවේ. අලුත් ඡේදයේ මෙම තත්ත්වය පරත දැක්වෙන ආකාරයට සංඛ්‍යාත්මක නිදසුනකින් පැහැදිලි කළ හැක. මෙය පාත දැක්වෙන ආකාරයට සංඛ්‍යාත්මක නිදසුනකින් පැහැදිලි කළ හැක. යන්න. චීනය සහ ශ්‍රී ලංකාව යන දෙරටටම ශ්‍රම යෙදවුම් ඒකකයකින් බිහි කළ හැකි රෙදි සහ සහල් ඒකක ප්‍රමාණයන් පහළ වගුවේ දැක්වේ. ඊළඟට වගුව රට භාණ්ඩය රෙදි ඒකක සහල් ඒකක. චීනය ශ්‍රී ලංකාව චීන සමිතියේ රෙදි ඒකක 10යි සහල් නිෂ්පාදනය කරන සහල් ඒකක 8යි. ලාංකීය ශ්‍රමිකයේ රෙදි නිෂ්පාදනය කරන රෙදි ඒකක 3යි සහල් නිෂ්පාදනය කරන සහල් ඒකක 1යි. එමනම් භාණ්ඩ දෙකේම නිෂ්පාදන හැකියාව චීන ශ්‍රමිකයාගේ වැඩි. ඒ කියන්නේ භාණ්ඩ දෙවර්ගයේම අනිත් පැත්තට කතා කළොත් චීනෙට අඩු යෙදවුම් ප්‍රමාණයකින් අඩු පිළිවෙලකින් චීනෙට නිපදවන්න පුළුවන් ලංකාවට වඩා. එමනම් දෙකම චීනෙට නිපදවන්න පුළුවන් නම් අඩු පිළිවෙලකින් ඉහළ පළදාවක් ලබා ගන්න පුළුවන් නම් ලංකාවට වඩා භාණ්ඩ දෙවර්ගයේම චීනෙට ලංකාව සමග ගනුදෙනු කරන එකෙන් චීනෙට තේරුමක් නැහැ. දෙකම චීනෙ හදාගන්න එකයි වාසිදායක. මේක තමයි නිරපේක්ෂ වාසි මූල ධර්මයේ ප්‍රධාන දුර්වලතාවය. මෙවැනි තත්ත්වයක් පවතින විට අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙන්නේ නැහැ කියන එක තමයි මේ න්‍යාය විවේචනය කරමින් ඩේවිඩ් රිකාඩෝ පැහැදිලි කළේ. රයිට් කියාගන්න. ඊට තොරතුරු මත චීනය රෙදි සහ සහල් යන භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය පිළිබඳ යටතොරතුරු අනුව චීනය රෙදි සහ සහල් යන භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිය හිමි කරගෙන තිබේ. මේ තියෙන්නේ ශ්‍රම ඒකකයක නිවැවුම. චීනය රෙදි සහ යන දෙවර්ගයේම නිරපේක්ෂ වාසිය හිමි කරගෙන තිබේ. එනිසා භාණ්ඩ දෙවර්ගයම විශේෂීකරණයේ යටතේ චීනය නිෂ්පාදනය කළ යුතුය. මොකද ලංකාවට වඩා දෙවර්ගයේම නිෂ්පාදන පිළිවෙල පැත්තෙන් ගත්තත් චීනය අඩුයි. භාණ්ඩ දෙවර්ගයේම විශේෂීකරණයේ යටතේ චීනය නිෂ්පාදනය කළ යුතුය. ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් නිපදවීම පිළිබඳ ශ්‍රී ලංකාවට එකදු භාණ්ඩයක් එමනම් කිසිදු භාණ්ඩයක් නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසියක් නොමැති හේයි. ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් නිපදවීම පිළිබඳ නිරපේක්ෂ වාසියක් නොමැති හේයි. විශේෂීකරණයට ඉඩ නොලැබේ. එකක් තෝරගෙන නිපදවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂීකරණයට අවස්ථාව හිමි නොවේ. මෙවැනි තත්ත්වයක් යටතේ
මෙවැනි තත්ත්වයක් යටතේ දෙරටටම වාසිදායක නිෂ්පාදනයන් බිහිවීමේ පදනමක් මෙවැනි තත්ත්වයක් යටතේ දෙරටටම වාසිදායක නිෂ්පාදනයක් බිහිවීමේ පදනමක් බිහි නොවන අතර වෙළඳාමට ඇති පදනම බිඳ වැටි වෙළඳාමට ඇති පදනම බිඳ වැටි වෙළඳාමට ඇති පදනම බිඳ වැටි නැතහොත් මෙම තත්ත්වයේ යටතේ නිරපේක්ෂ වාසි මූල ධර්මයට අනුව මෙම තත්ත්වයේ යටතේ නිරපේක්ෂ වාසි මූල ධර්මයට අනුව ජාත්‍යන්තර වෙළඳාම වෙළඳාමට පදනමක් හිමි නොවේ. ඔක නිරපේක්ෂ වාසි මූල ධර්මයේ මූලික දුර්වලතාවය මේක පැහැදිලි කළේ ඩේවිඩ් රිකාඩෝ මේකට විකල්පයක් හැටියට තමයි සාපේක්ෂ මූල ධර්මය ඉදිරිපත් කළේ. right. අපි අර රිකාඩෝගේ සාපේක්ෂ වාසි මූල ධර්මයේ තුලින් කොහොමද ජාත්‍යන්තර වෙළඳාමක් බිහි වෙන්නේ කියන එක පිළිබඳව තියාගන්න. සාපේක්ෂ වාසි මූල ධර්මය එහෙම නැත්නම් සාපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි මූල ධර්මය එහෙම නැත්නම් සාපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි මූල ධර්මය එහෙම නැත්නම් සාපේක්ෂ වාසි න්‍යාය අපි මේක හඳුන්වනවා comparative advantage theory කියලා. මම කිව්වා නිරපේක්ෂ වාසි න්‍යායයේ තිබුණ දුර්වලතාවය මගහැරවීම සඳහා තමයි ඩේවිඩ් රිකාඩෝ සාපේක්ෂ වාසි මූල ධර්මය ඉදිරිපත් කරනු ලැබුවේ. ඉස්සෙල්ලාම අපි ඒ ටික සඳහන් කරගනිමු. තියාගන්න. නිරපේක්ෂ වාසි න්‍යායයේ දුර්වලතාවය මගහැරවීම සඳහා නිරපේක්ෂ වාසි න්‍යායයේ දුර්වලතාවය මගහැරවීම සඳහා ඉවත් කිරීම සඳහා ඩේවිඩ් රිකාඩෝ විසින් සාපේක්ෂ වාසි න්‍යාය ඉදිරිපත් කරන ලදී. සාපේක්ෂ වාසි න්‍යාය ඉදිරිපත් කරන ලදී. රිකාඩෝගේ තර්කය උනේ රටවල් දෙකේ එක් රටකට භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිය හිමි වුණා. භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේ රටවල් දෙකේ සාපේක්ෂ පිළිවෙල එහෙම නැත්නම් මෙතෙන්දී රිකාඩෝ මේ න්‍යාය පැහැදිලි කළේ භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය සංකල්පය පදනම් කරගෙන මෙතෙන්දී නිෂ්පාදන හැකියාව අනුව ඒ රටට එක් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අනෙක් භාණ්ඩයෙන් දරන ආවස්තික පිරිවැය සලකා අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩය විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කොට අතිරික්ත රටවල් අතර හුවමාරු කර ගැනීම වාසිදායක බව තමයි රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යායෙන් තහවුරු කළේ. එවනම් මුලින්ම මේ න්‍යායත්
කලින් වගේම යෙදවුම් වල නිෂ්පාදන හැකියාව මත අපිට විග්‍රහ කරන්නත් පුළුවන්. එක ඒකකයක් නිපදවීමට වැය වන නිෂ්පාදන පිරිවැය මත විග්‍රහ කරන්නත් පුළුවන්. සාපේක්ෂ වාසි න්‍යාය රටක නිෂ්පාදන හැකියාව මත පැහැදිලි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එක් ඒකකයක් නිපදවීමට පිරිවැය මත විග්‍රහ කරන්නත් පුළුවන්. මෙතෙන්දී අපි බලන්නේ නිතරම හැකියාව මත පැහැදිලි කළා, පිරිවැය මත පැහැදිලි කළා. භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේදී එක් එක් රටවල් දරන ආවස්තික පිරිවැය ගණනය කළ යුතුයි. රෙදි සාල් කියන භාණ්ඩ දෙවර්ගය නම් සාල් ඒකකයක් නිපදවීමට රෙදි වලින් කැප කරන ප්‍රමාණය ශ්‍රී ලංකාව. සාල් ඒකකයක් නිපදවීමට රෙදි වලින් කැප කරන ප්‍රමාණය චීනය. රටවල් දෙකේ භාණ්ඩ දෙවර්ගයේ ආවස්තික පිරිවැය අනුපාතයන් ගණනය කරලා එක් රටකට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් ගණන භාණ්ඩය විශේෂීකරණය කිරීම තුළින් බීවන අතිරික්තය රටවල් අතර හුවමාරු කර ගැනීම වෙළඳාමට සහභාගී වන දෙරටටම සාපේක්ෂ වාසියක් හිමිවන බව තමයි රිකාඩෝ විසින් තමන්ගේ න්‍යායෙන් පැහැදිලි කළේ. අපිට මෙම තත්ත්වයක් පුළුවන් නිෂ්පාදන හැකියාව මත යෙදවුම් වලින් බිහි කරන නිෂ්පාදන හැකියාව පදනම් කරගෙන ආවස්තික පිරිවැය තුලින් පැහැදිලි කරන්නත් පුළුවන්. නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන පැහැදිලි කරන්නත් පුළුවන්. ඔබට ඔබේ විෂය නිර්දේශයට අනුව නිෂ්පාදන හැකියාව මත පදනම් කරගෙන සාපේක්ෂ වාසිය හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව එක් විකල්ප ක්‍රම දෙකෙන් නිෂ්පාදන හැකියාව මත ආවස්තික පිරිවැය අනුව කොහොමද අපි රටක සාපේක්ෂ වාසි භාණ්ඩය තීරණය වෙන්නේ කියන එක සංඛ්‍යාත්මක උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරගමු. යාගන්න ඒව නම් ඉස්සෙල්ලාම මේ විදිහට අනුච්ඡේදකී සාපේක්ෂ වාසි මූලධර්මයට අනුව කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් යටතේ රටවල් දෙකේ භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂ පිරිවැය. සාපේක්ෂ පිරිවැය කියන්නේ ආවස්තික පිරිවැය. අඩු ආවස්තික පිරිවැයක් යටතේ යම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් යටතේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි නම් එකී රටට එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම පිළිබඳ සාපේක්ෂ වාසි පවතින බවත් එකී රටට එම භාණ්ඩය නිෂ්පාදනය පිළිබඳ සාපේක්ෂ වාසි පවතින බවත් කිසියම් රටකට යම් භාණ්ඩයක් නිපදවීම පිළිබඳ වෙනත් රටකට සාපේක්ෂව
වැඩි ආවස්තික පිරිවැයක් දැරීමට සිදු වේ නම් වැඩි ආවස්තික පිරිවැයක් දැරීමට සිදු වේ නම් වෙනත් රටකට වඩා දැරීමට සිදුවන කැපකිරීම වැඩි නම් වැඩි ආවස්තික පිරිවැයක් දැරීමට සිදු වේ නම් එම භාණ්ඩය නිපදවීම පිළිබඳ අදාළ රටට සාපේක්ෂ අවාසිදායක බවත් අනිත් රටට වඩා වැඩි කැපකිරීමක් කරනවා කැපකිරීම අඩු වුණොත් තමයි වාසි වෙන්නේ සාපේක්ෂ අවාසිදායක බවත් මෙම න්‍යායයෙන් පැහැදිලි කෙරේ ඒ අනුව රටවල් විසින් අන්තර්ජාතික වෙළඳාමේ නිරත වන විට ඒ රටට सापेक्ष वासिदायक भांड निष्पादनय पिलिबंध विशेषीकरणय කොට ඒ රටට සාපේක්ෂව වාසිදායක භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ විශේෂීකරණය කොට සාපේක්ෂ වාසිය බිහි වෙන්නේ අඩු ආවස්තික පිළිවෙලක් තියෙන භාණ්ඩ විශේෂීකරණය කොට ඒ තුලින් බිහිවන අතිරික්තයක් සාපේක්ෂ වාසිදායක භාණ්ඩ විශේෂීකරණය කොට ඒ තුලින් බිහිවන අතිරික්තයන් अपनायने किरीम तुलिन बीवन अतिरिक्तयන් अपनायने किरीम तुलिन अंतर्जातिक වෙළඳාමට සම්බන්ධ වීම තුලින් अंतर्जातिक වෙළඳාමට සම්බන්ධ වීම තුලින් වාසිදායක තත්වයක් හිමි කරගත හැකි බව මෙම මූල ධර්මයෙන් පැහැදිලි කෙරේ अनुच्छेदකින් න්‍යාය सापेक्ष वासी मूल धर्मයේද प्रवेश දෙකක් යටතේ විග්‍රහ කළ හැක सापेक्ष वासी मूल धर्मයේද प्रवेश දෙකක් යටතේ විග්‍රහ කළ හැක एक निष्पादन හැකියාව මත දෙක නිෂ්පාදන පිරිවැය මත निष्पादन पिरिवැය අපි කලින් පැහැදිලි කළා
යෙදවුම් ඒකකයකින් බිහි කරන හැකියාව සහ එක නිමවුමක් බිහි කිරීමට වැය වන පිළිවෙල. මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ නිෂ්පාදන හැකියාව මත සාපේක්ෂ වාසි මූල ධර්මයේ පැහැදිලි කිරීම පිළිබඳව පිළිවෙල මත කතා කළා. අඩු ආවස්තික පිළිවෙල සහිත භාණ්ඩයේ නිෂ්පාදනය කිරීම තමයි වඩාත් සාපේක්ෂව වාසිදායක වෙන්නේ. අපි බලමු නිෂ්පාදන හැකියාව මත සංඛ්‍යාත්මක උදාහරණයක් අරගෙන භාණ්ඩ දෙවර්ගයේ යෙදවුම් ඒකකයකින් බිහි කරන නිමවුම් ප්‍රමාණයක් ඒ අනුව එක් භාණ්ඩයක් නිපදවීමට දරන ආවස්තික පිළිවෙල අනුපාතයන් ගණනය කරලා අඩු ආවස්තික පිළිවෙල යටතේ රටවල් වල විශේෂීකරණය කළ යුතු භාණ්ඩ මොනවද කියන එක පැහැදිලි කරමු. ත්‍යාගණ්ඩ අනුමාතෘකාව නිෂ්පාදන හැකියාව මත සාපේක්ෂ වාසි මූල ධර්මය පැහැදිලි කිරීම. නිෂ්පාදන හැකියාව මත සාපේක්ෂ වාසි මූල ධර්මය පැහැදිලි කිරීම. ත්‍යාගණ්ඩ එයත්තේ පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටටම යෙදවුම් ඒකකයකින් බිහි කළ හැකි සහල් සහ රෙදි නිෂ්පාදන ප්‍රමාණයන් එක ශ්‍රමිකේ රටවල් දෙකේ බිහි කරන සහල් සහ රෙදි නිෂ්පාදන ප්‍රමාණය. යාගන්නේ වනම් මේ කියන්නේ යෙදවුම් ඒකකයක පළදාව එක ශ්‍රමිකයෙකුගෙන් බිහි කරන නිමවුම යෙදවුම් ඒකකයක පළදාව productivity එක. රට භාණ්ඩය ශ්‍රී ලංකාව චීනය සාල් කිලෝග්‍රෑම් 18යි ශ්‍රමිකයෙක් 12යි චීනේ. ඊළඟට රෙදි ගත්තොත් ශ්‍රී ලංකාවේ රෙදි එකක 9යි චීනයේ රෙදි එකක 3යි. දැන් නිරපේක්ෂ වාසි මූල ධර්මය ගැන අපි සැලකුවොත් මෙතෙන්දී ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයෙක් සාල් කිලෝ 18ක් නිපදවනවා චීනයේ නිපදවන්නේ සාල් කිලෝ 12ක්. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයෙක් රෙදි එකක 9ක් නිපදවනවා හැබැයි චීන ශ්‍රමිකයෙක් නිපදවන්නේ රෙදි එකක 3යි. එහෙමනම් භාණ්ඩ දෙකේම නිෂ්පාදන හැකියාව අනුව නිරපේක්ෂ වාසිය හිමි වෙලා තියෙන ශ්‍රී ලංකාවට. මොකද ලංකාවේ ශ්‍රමිකයෙක් චීනයට වඩා මේ භාණ්ඩ දෙකේම නිෂ්පාදන හැකියාව වැඩි. ඒ වගේම ලංකාව චීනය සමග ගනුදෙනු කරන එකේ තේරුමක් නැහැ. අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශයක් මතුවෙන්නේ නැහැ. හැබැයි රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යායට අනුව නිරපේක්ෂ පිරිවැය නෙමේ සැලකිලිමත් වෙන්නේ. අපි ඊළඟට කළ යුතු දේ තමයි රටවල් දෙකේම මේ භාණ්ඩ දෙවර්ගයේ නිපදවීමේදී එක් ඒකකයක් නිපදවීමට අනෙක් භාණ්ඩයේ කැප කළ යුතු ප්‍රමාණය කොතෙක්ද කියලා අනුපාතය ගණනය කිරීම. අපි මේකට කියනවා ආන්තික ආවස්තික පිරිවැය අනුපාතය කියලා. ඔබට මතක ඇති පළවෙනි පාඩමේ අපි ඉගෙන ගත්තා. විකල්ප දෙකක් අතුරින් එක් භාණ්ඩයක නිෂ්පාදනය එක් ඒකකයකින් වැඩි කරනකොට විකල්පයේ කැප කළ යුතු ප්‍රමාණය කොච්චරද කියන එක. ආන්තික ආවස්තික පිරිවැය හොයන්නේ කැප කළ ඒකක සංඛ්‍යාව බෙදනවා වැඩි කළ ඒකක සංඛ්‍යාවෙන්. කැප කරන්නේ x වලින් නම් වැඩි කරන්නේ y වලින් නම් y වලින් එකක් නිපදවන්න x වලින් කොච්චර කැප කළ යුතුද කියන එක අපි හොයන්නේ. කැප කළ සංඛ්‍යාව බෙදනවා වැඩි කළ සංඛ්‍යාව. දැන් අපි එහෙමනම් සාපේක්ෂ වාසිය හඳුනා ගැනීමට රටවල් දෙකේම මේ භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය අනුපාතයන් මුලින්ම ගණනය කරමු. යාගන අනුච්ඡේදකි.
सापेक्ष වාසිය හඳුනා ගැනීම සඳහා එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය ගණනය කළ යුතුය. එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය ගණනය කළ යුතුය. එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය ගණනය කළ යුතුය. right. දැන් මම මේ කලින් බබුව මේ පැත්තෙන් අඳින්නම්. රට චීනය, චයිනා, ශ්‍රී ලංකා භාණ්ඩ දෙවර්ගය මේ තියෙන රට මේ තියෙන භාණ්ඩය ඉස්සෙල්ලාම තියෙන්නේ රෙදි, මීටර, සහල්, කිලෝග්‍රෑම්. මම ගන්නේ මම අතපු සටහන තියෙන්නේ මේ විදිහට වෙන්න ඕනේ. right. නිෂ්පාදන ප්‍රමාණයක් ගත්තොත් රෙදි චීනෙට 18යි, ශ්‍රී ලංකාවට 12යි. ඊළඟට චීනෙට සහල් ගත්තොත් 9යි, ශ්‍රී ලංකාවට සහල් ගත්තොත් ඒකට 3යි. දැන් අපි ආවස්තික පිරිවැය අනුපාතයන් ගණනය කරමු. ඉස්සෙල්ලාම ඊළඟ වගු සටහනේ ආවස්තික පිරිවැය ගණනය කිරීම. right. දැන් එවනම් තවත් වගු සටහනක් වෙනවා. රටවල් දෙක චයිනා, ශ්‍රී ලංකා. ඊළඟට රට භාණ්ඩය රෙදි මීටර, සහල් කිලෝ. right. දැන් මෙතන දැක්වෙන්නේ රෙදි මීටරයක ආවස්තික පිරිවැය. රෙදි මීටරයක ආවස්තික පිරිවැය. රෙදි මීටරයක් නිෂ්පාදනය කරන්න සහල් වලින් දරන කැපකිරීම චීනය සහ ශ්‍රී ලංකාව. අපි ඉස්සෙල්ලාම චීනයේ රෙදි මීටරයක ආවස්තික පිරිවැය බලමු. රෙදි මීටර 18ක් නිපදවන්න සහල් කිලෝ 9ක් කැප කළ යුතුයි. පැහැදිලි වෙනවා. මේ රෙදි මීටර 18ක් නිපදවන්න සහල් කිලෝ 9ක් කැප කළ යුතුයි. එවනම් රෙදි මීටරයක ආවස්තික පිරිවැය හොයන්න 9ක් කැප කළා තමයි 18ක් නිපදවන්නේ. එමනම් දෙකෙන් එකයි. පැහැදිලි වෙනව නේද? අනුපාත. රෙදි මීටරයක් නිපදවන්න සහල් කිලෝ භාගයක් කැප කළ යුතුයි. ඔබට පැහැදිලි වෙනවා මම හිතන්නේ. ඊළඟට ශ්‍රී ලංකාව ගත්තොත් රෙදි මීටර 12ක් නිපදවන්න සහල් කිලෝ 3ක් කැප කළ යුතුයි. එහෙමනම් 12ක් නිපදවන්න කැප කළ ප්‍රමාණය 3 නම් එකක් නිෂ්පාදනය කිරීමට කැප කළ යුතු ප්‍රමාණය 3.4යි කියලා කියන්නේ 4න් 1යි කියන්නේ. right. 4න් 1. මේ කියන්නේ රෙදි මීටරයක ආවස්තික පිරිවැය රෙදි මීටරයක් නිපදවන්න චීනය සහල් කිලෝ භාගයක් කැප කළ යුතුයි. ශ්‍රී ලංකාව කැප කරන්න ඕනේ 6. ඊළඟට සහල් කිලෝග්‍රෑම් එකක ආවස්තික පිරිවැය චීන පැත්තෙන් ගත්තොත් සහල් කිලෝ 9ක් නිපදවන්න රෙදි මීටර 18ක් කැප කළ යුතුයි. මේ නිෂ්පාදනය 9යි කැප කළ ප්‍රමාණය 18. 9ක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ මේ 18 කැප කළොත්. එවනම් කැප කළ ප්‍රමාණය 18යි, වැඩි කළ ප්‍රමාණය 9යි. එහෙමනම් එකක් නිෂ්පාදනය කරන්න දෙකක් කැප කළ යුතුයි. ඊළඟට චීනයේ පැත්තෙන් අපි සැලකුවොත් සහල් කිලෝ
තුනක් නිෂ්පාදනය කරන්න රෙදි මීටර් 12ක් කැප කළ යුතුයි. එhmenan කැප කළ ප්‍රමාණය 12යි, වැඩි කළ ප්‍රමාණය 3යි, ඊළඟට එhmenan සුළු කරපුවාම 4යි. මේ තියෙන රෙදි මීටරයේ ආවස්තික පිළිවෙල චීනේ. එක රෙදි මීටරයක් නිපදවන්න සහල් වලින් කැප කළ ප්‍රමාණය. මේ තියෙන ශ්‍රී ලංකාවේ රෙදි මීටරයක් නිපදවන්න සහල් වලින් කැප කළ යුතු ප්‍රමාණය. මේ තියෙන සහල් කිලෝ ආවස්තික පිළිවෙල චීනේ, මේ තියෙන ශ්‍රී ලංකාවේ. දැන් බාහිර දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිළිවෙල අනුපාතයන් අපි සංසන්දනය කරනවා රටවල් දෙකේ. ඔබට පැහැදිලි වෙනවා චීනය රෙදි මීටරයක් නිපදවන්න සහල් කිලෝ භාගයක් කැප කරනවා. හැබැයි ශ්‍රී ලංකාව කැප කරන්නේ සහල් කිලෝ කාක්. චීනය සහල් කිලෝවක් නිපදවන්න රෙදි මීටර 2යි කැප කරන්නේ. හැබැයි ශ්‍රී ලංකාව ඊට වඩා දරන ආවස්තික පිළිවෙල වැඩි. එහෙමනම් ආවස්තික පිළිවෙල අනුපාතයන් සංසන්දනය කළොත් ඔබට පැහැදිලි වෙනවා චීනයට සාපේක්ෂව අඩු ආවස්තික පිළිවෙලකින් ශ්‍රී ලංකාවට රෙදි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙතන දෙකෙන් එකයි මෙතන හතරෙන් එකයි. මෙතෙන් වඩා මෙතන අනුපාතය අඩුයි. ඊළඟට මෙතන 2යි මෙතන 4යි. එහෙමනම් ශ්‍රී ලංකාවට වඩා චීනයට ශ්‍රී ලංකාව 4ක් කැප කරන අත්වය චීනය 2ක් කැප කරලා සහල් කිලෝවක් ඉපදවනවා. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා රෙදි නිෂ්පාදනය සම්බන්ධ අඩු ආවස්තික පිළිවෙල ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව රෙදි නිෂ්පාදනය පිළිබඳ සාපේක්ෂ වාසියක් ලබනවා. සහල් කිලෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් අඩු ආවස්තික පිළිවෙලක් කරන්නේ චීනය. එහෙමනම් චීනයට සහල් නිෂ්පාදනය සම්බන්ධ සාපේක්ෂ වාසියක් හිමි වෙනවා. ඒ අනුව අඩු ආවස්තික පිළිවෙලක් කරන ශ්‍රී ලංකාව සහල් නිෂ්පාදනය පිළිබඳ විශේෂීකරණය කොට රෙදි නිෂ්පාදනය විශේෂීකරණය කොට චීනයට රෙදි අපනයනය කිරීම, චීනය අඩු ආවස්තික පිළිවෙලක් ගණන සහල් නිෂ්පාදනය විශේෂීකරණය කොට අතිරික්ත ශ්‍රී ලංකාවට අපනයනය කිරීමත් තුළින් දෙරට අතර හුවමාරු කර ගැනීම දෙරටටම සාපේක්ෂව වාසිදායකයි. එමණ අපිට මේ න්‍යායන් දෙකේ පැහැදිලි වෙනස පේනවා. නිරපේක්ෂ වාසි න්‍යාය බැලුවේ නිරපේක්ෂ පිරිවැය, මෙතන බලන්නේ බාහිර දෙවර්ගයේ නිපදවීමේ කැපකල පිරිවැය, සාපේක්ෂ පිරිවැය, ආවස්තික පිරිවැය. right. මේ නිෂ්පාදන පිරිවැය පැත්තේ නිෂ්පාදන හැකියාව පැත්තේ අපිට මේක නිෂ්පාදන පිරිවැය පැත්තෙන් උනත් විග්‍රහ කරන්න පුළුවන්. කොයි පැත්තෙන් විග්‍රහ කළත් සාපේක්ෂ වාසිය තීරණය වෙන්නේ බාහිර දෙවර්ගයේ අඩු ආවස්තික පිළිවෙලක් කරන භාණ්ඩය නිෂ්පාදනය කිරීම තමයි සාපේක්ෂව වාසිදායක. right. වෙනුම් කරගන්න එහෙමනම් මේ කියන්නේ වගුව නිරපේක්ෂ පිළිවෙල, මේ කියන්නේ නිරපේක්ෂ පිළිවෙල පිළිබඳ සාපේක්ෂ පිළිවෙල, ආවස්තික පිළිවෙල, රට භාණ්ඩයේ චීනය ශ්‍රී ලංකාව රෙදි මීටරයක ආවස්තික පිළිවෙල, සහල් කිලෝවක ආවස්තික පිළිවෙල, 19 නම් එකට දෙකෙන් එකයි. චීනේ ශ්‍රී ලංකාවේ 12ට 3ක් කැප කළ යුතු නම් එකට 4න් එකයි. ඊළඟට සහල් කිලෝවක 9ට 18ක් කැප කළ යුතු නම් එකට 2යි. ශ්‍රී ලංකාවේ 3ක් ඉපදවන්න 12ක් කැප කළ යුතු නම් එකක් නිෂ්පාදනය කිරීමට 4යි. අනුපාතයන් සංසන්දනය කළොත් චීනේ රෙදි නිෂ්පාදනය කිරීමෙන් ගන්න ආවස්තික පිළිවෙලට වඩා ශ්‍රී ලංකාව ගන්න ආවස්තික පිළිවෙල අඩු. මේ දෙකෙන් එකට වඩා හතරෙන් එක කියන්නේ අඩු. ඊළඟට චීනය සහල් නිෂ්පාදනය කිරීමට දරන ආවස්තික පිළිවෙලට වඩා ශ්‍රී ලංකාව දරන ආවස්තික පිළිවෙල වැඩි. ඒ අනුව චීනය සහල් නිෂ්පාදනය පිළිබඳ විශේෂීකරණය කරනවා. ශ්‍රී ලංකාව රෙදි නිෂ්පාදනය විශේෂීකරණය කරනවා. චීනයේ සහල් අතිරික්තය ශ්‍රී ලංකාවට අපනයනය කරනවා. ශ්‍රී ලංකාවෙන් රෙදි ආනයනය කරනවා. ශ්‍රී ලංකාව රෙදි අතිරික්තය චීනයට අපනයනය කරනවා. චීනයෙන් සහල් ආනයනය කරනවා. සාපේක්ෂ පිළිවෙල න්‍යාය අනුව රටවල් දෙක අතර හුවමාරුවක් සිදු වෙනවා. ඒ තුලින් දෙරටටම සාපේක්ෂ වාසියක් හිමි වෙන බව තමයි ඩේවිඩ් රිකාඩෝගේ සාපේක්ෂ වාසී
මූල ධර්මයේ තුලින් පැහැදිලි කළේ. අනිත් ඔබට පැහැදිලි වෙනවා. ඔය නිෂ්පාදන හැකියාව මත සාපේක්ෂ වාසිය තීරණය කිරීම යාගන්න. ඊට වගුසටහනට අනුව පාද නිගමනයන්ට එළඹිය හැක. ඊට වගුසටහනට අනුව පාද නිගමනයන්ට එළඹිය හැක. 1 රෙදි නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂ වාසිය ඇති රෙදි නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂ වාසිය ඇති ශ්‍රී ලංකාවටය. මොකද භාගයක් කැප කරලා කරන දේ ශ්‍රී ලංකාව කාලක් කැප කරලා කරනවා. රෙදි නිෂ්පාදනය පිළිබඳ සාපේක්ෂ වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවටය. හේතුව අඩුම ආවස්තික පිරිවැයකින් සහල් කිලෝවක් නිපදවන්නේ අඩු ආවස්තික පිරිවැයකින් සහල් කිලෝවක් නිපදවන්නේ ශ්‍රී ලංකාව බැවිනි. ශ්‍රී ලංකාව බැවිනි. දෙවැනි නිගමනය සහල් නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂ වාසිය හිමිවන්නේ 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 චීනයටය. චීනයට හේතුව සහල් කිලෝවක අඩුම ආවස්තික පිරිවැය පවතින්නේ සහල් කිලෝවක් අඩු ආවස්තික පිරිවැයකින් නිපදවන්නේ චීනය. චීනය. අංක 3 ඒ අනුව ශ්‍රී ලංකාව රෙදි නිෂ්පාදනය පිළිබඳවද ශ්‍රී ලංකාව රෙදි නිෂ්පාදනය පිළිබඳවද චීනය සාර නිෂ්පාදනය පිළිබඳවද අඩු ආවස්තික පිරිවැයකින් චීනයට සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් ලංකාවට සාපේක්ෂව සහල් නිෂ්පාදනය පිළිබඳව විශේෂීකරණය කළ යුතුය. විශේෂ ප්‍රාග්ඥය කළ යුතුය. අඩු ආවස්තික පිරිවැයක් කරන භාණ්ඩයේ පමණක් තෝරාගෙන නිපදවනවා. ඒ අනුව ලංකාවේදී චීනය සහ විශේෂ ප්‍රාග්ඥය කරනවා. අවසන් නිගමනය 4 ඒ අනුව ශ්‍රී ලංකාව චීනයට රෙදි අපනයනය කොට විවන අතිරික්ත නිෂ්පාදනය ශ්‍රී ලංකාව චීනයට රෙදි අපනයනය කොට චීනයෙන් සහල් අපනයනය කිරීමද රෙදි අතිරික්තය අපනයනය කරලා චීනයෙන් සහල් ආනයනය කිරීමද චීනය ශ්‍රී ලංකාවට සහල් අපනයනය කොට චීනය ශ්‍රී ලංකාවට සහල් අපනයනය කොට චීනය ශ්‍රී ලංකාවට සහල් අපනයනය කොට ශ්‍රී ලංකාවෙන් රෙදි ආනයනය කිරීමද තුලින් අන්තර්ජාතික විලදාමට ප්‍රවේශ විය යුතු අතර
सापेक्ष අඩු ආවස්තික පිරිවැය ගණන භාණ්ඩයේ විශේෂීකරණය කරලා අතිරික්ත රටවල් අතර වුවමාරු කර ගැනීම අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ විය යුතු අතර ඒ තුළින් ස්වයංපෝෂිත මට්ටමේ සිටිනවාට වඩා ස්වයංපෝෂිත මට්ටමේ සිටිනවාට වඩා වාසිදායක තත්වයක් හිමි කරගත හැකි වේ. ස්වයංපෝෂිත මට්ටමේ නිපදවනවාට වඩා වාසිදායක තත්වයක් හිමි කරගත හැකි වේ. ඔය අපි කතා කළේ බාහිර දෙවර්ගයක් නිපදවන රටවල් දෙකක් අතර සාපේක්ෂ වාසිය තීරණය කරන්නේ කොහොමද? බාහිර දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමේ ආර්ථික අවස්තික පිරිවැය අනුපාතයන් ගණනය කළ යුතුයි. ඒ අනුව අඩු අවස්තික පිරිවැයක් කරන භාණ්ඩය විශේෂීකරණය කරලා බීවන අතිරික්තය රටවල් අතර හුවමාරු කර ගැනීම තුලින් ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රවේශ විය යුතු බව තමයි सापेक्ष वासी न्याय डेविड रिकार्डो पैदली कले।